අයිබෝන් සුබෝදෑසනක් ඔබට අද 21 වෙනිදා අපි සියලු තොරතුරු ඔබට කියන්න ලෑස්ති පත්තරවල තියෙන දේවල් සහ ඊට එහා ගිය හැම දෙයක්ම ඔබට කියනවා රැඳිලා ඉන්න පත්තර මේන්තුවත් එක්ක ඊයේ චමින්ද වාස් එක්ක සාකච්ඡාවක් කළා පැය දෙකක සාකච්ඡාවක් 96 ලෝක කුසලානේ මතක අභිමානය අපි අම්මාකාරයකින් සිහිපත් කරගත්තා. ඉතින් වාස්ගෙන් ගත්ත පොඩි කාලෙම ගන්න පුළුවන් එක කාරණයක් තමයි ඕනම මිනිස්සෙකුට වේගයට වඩා වටින්න ඉලක්කය වේගයට වඩා වටින්න ඉලක්කය අපි දැක්ක ඊයේ බස් රථ අනතුර ඉතින් නවත්ත ගන්න පුළුවන් වේගයකින් පාලනය කරගන්න පුළුවන් වේගයකින් යනවනම් අරමුණ වෙන්න ඕනි මගී ජනතාව පරිස්සමෙන් ගමනාන්තය දක්වා රැගෙන යන එක. එහෙම නැත්නම් ඉස්සරහා යන බස් එකේ ලෝඩ් එකත් ඉක්මනට ගිහිල්ලා පටව ගන්න යනවනම් අන්න ඒ වගේ තැන්වල තමයි මෙවැනි ඛේද වාචකයන් නිර්මාණය වෙන්නේ. ඒ නිසා පරිස්සම ඉතාමත් වැදගත් සහ ඉලක්කය තමයි වැදගත් වෙන්නේ වේගයට වඩා කියන එක හැමෝම හිතට අරගෙන අපි වැඩ පටන් ගමු. නජිත් good morning. good morning සමීර සුබ දැසනක් ප්‍රාර්ථනා කරන හැම දිනෙකටම ඔබ එකතු වෙන්නේ සතියක පත්තර වෙන්තුවත් එක්ක. අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු අපි ඔබට කියන්න සූදානම්. සමීර කිව්වා වගේ මුළු මහත් ලෝකෙම වේගයෙන් ගමනක් ගිය හින්දාද මන්දා කොරෝනා ඒ වේගය අඩාල කරන්න කටයුතු කරලා තියෙනවා. ලෝකෙම දැන් මේ වෙනකොට කෝටි 12කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙනවා. 12 කෝටි 34,11,308ක් ලෝකෙම කොරෝනා ආසාදිතයන් ඉන්නවා. යතිරින් සුවය ලැබූ පිරිස 9,93,97,992ක් අවාසනාවකට ජීවිත වලින් වන්දි ගෙවන්නට නැත්නම් මිය ගිහින් තියෙන පිරිස 27,21,203ක්. මේ තමයි ලෝකේ තත්ත්වය. ලෝකේ තත්ත්වයත් එක්ක අපි හැමදෙනෙක්ම තවදුරටත් ආරක්ෂාකාරීව පරිස්සමෙන් ඉමු. සමීර අපි පොතක් පෙන්වන්න ලෑස්ති පුරුදු විදිහටම සෙනසුරාදා ඉරිදා දවසේ ඉතින් ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ මහත්තයා ලංකාවේ පුරංගුණ ස්වභාවිත ගීතය ආස්වාදන්න දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන කතුරුවරයෙක් විදිහට ආචාර්යවරයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්කම ලැබෙනවා. එතුමාගේ මේ පොත කැණිමඩලේ ගීතය ගීත ගණනාවක් තියෙනවා, කවි ප්‍රබන්ධ ගණනාවක් තියෙනවා. මෙහි වික්ටර් රත්නායක මහත්තයා මේ මම තෝරගන්න ගීතය ගායනා කරන්න මට මතක විදිහට දෑතේ විලංගු ගලවා ඇවිදින් කියලයි මෙය නම් කරලන්නේ. විශේෂයෙන්ම මරණ දඬුවම නියම වූ තරුණ සිරකරුවෙක්ගේ එකම සිඟිති පුතු සර්පයෙකු දෂ්ට කරලා මියදෙනවා හොරවපතානේ. මේ පුතු මිහිදන් කරන දුක්බර අවස්ථාවට සහභාගී වෙන්න මේ අත්අඩංගුවේ ඉන්න හිරේ ඉන්න තාත්තට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. වැලිකඩ බන්ධනාගාරයේ ඔහු හඬා වැළපෙන ආකාරය දැකලා මේ අත්දැකීම තමයි ගීතයට අරගෙන එන්නේ. දෑතේ විලංගුව ගලවා ඇවිදින් පුතනුවනේ නුඹ සිප සනසන්නට අවසර නැත මට ඔබ වෙත එන්නට අගුළු දමා ඇත සිරකොටියේ දොර. මේ ආදී වශයෙන් හරිම ලස්සන ගීතයක් වික්ටර් රත්නායක මහත්මයා මේ ගීතේ ගායනා කරන්නේ. ඉතින් සමහර තීරණ තියෙනවා ඔබ ගන්න ඕනි හරිම පරිස්සමින් කලබල වෙලා තීරණ ගත්තොත් වැඩේ වර්ධිනවා කියන එක මතක තියාගෙන අපි බලමු මුල් ප්‍රවෘත්ති. මව්බිම ප්‍රධාන ප්‍රවෘත්තියෙන් අපි ආරම්භ කරන්න සූදානම්. අද තොරතුරු ඒ අනුව මව්බිම වාර්තා කරනවා මේ සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලකුණා එවකට මේ හමුදා සොල්දාදුවා පිළිබඳව මේ වීරයා පිළිබඳව කතා කරන්න පටන් ගත්ත සියලු ශ්‍රී ලාංකිකයන් ලංකාවේ සහ ලෝකයේ ඉන්න සියලු දෙනා අද වාර්තා කරනවා මව්බිම තානාපති මුක්තිය හිමි බව ලන්ඩන් මහාධිකරණය පිළිගනී. මේ ජෙනරාල් ප්‍රියංක නිදොස්කොට නිදහස් කියලා ඒ අනුව කියලා තියෙන්නේ. ප්‍රියංකට නඩුගාසු ගෙවන්න පැමිණිලිකාර කොටි හිතවාදී ඩයස්පෝරාවට නියෝග කියලාත් අද මේ ප්‍රවෘත්තියට අදාළව තොරතුරු අරගෙන එනවා. ඉතින් ඔහු සම්බන්ධයෙන් කතා කරද්දී මේ මාතෘකාව කාටත් මතක ඇති 2018 පෙබරවාරි 4 වෙනිදා අපේ නිදහස් දිනයේ දවසේ ලන්ඩනයේ තිබුණ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී LTT හිතවාදීන් පිරිසක් විසින් පවත්වපු ලංකාවට එරෙහි විරෝධතාවකදී අංග චලනයක් මගින් ඔවුන්ට මරණ තර්ජන සිදු කරන ලදයි චෝදනාවකට වැරදිකරු කරමින් මේ ජෙනරාල් ප්‍රියංකර පෙරේර මහත්තයාට වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් 2019 දෙසැම්බර් 6 වෙනිදා දුන් තීන්දුව නිෂ්ප්‍රභ කරමින් පෙරේදා එක්සත් රාජධානියේ මහා අධිකරණයේ තීන්දුව කළා ඔහු නිවැරදි කරු බවට පත් වෙනවා. වගේම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානියාව සිටියේදී ප්‍රියංක ප්‍රනාන්දු මහත්තයා සිය දඹරැඟිල්ල තම බෙල්ල වටා ගෙන යමින් විරෝධතාකරුවන් මරා දමන බවට ව්‍යංගෙන් ප්‍රකාශ කරමින් මරණ තර්ජන එල්ල කරන ලදයි මේ ආකාරයෙන් මාජුරාන් සදානන්දන් නැමැත්තා විසින් පවරන ලද නඩුවක් විභාග කළ වෙස්ට්මින්ස්ටර් මහාධිකරණය එම වරදට ඔහු
නිවැරදි කරු කරමින් මේ ආකාරයෙන් තීන්දුව කලින් වතාවේ වරදකරු කරමින් තමයි තීන්දුව ලබා දුන්නේ. කෙසේ නමුත් මහා අධිකරණය ලන්ඩනයේ මේ විදිහට ඔහු නිවැරදි කරු විදිහට නැවත වතාවක් අර තීන්දුව නිෂ්ප්‍රභ කරමින් නව තීන්දුව ලබා දීලා තියෙනවා කියලා මව්බිම් වාර්තා කරනවා. ඒ රණවිරුවන්ට කැක්කුමක් තියෙනවා අපේ රට ගැන. මේ රට වුන් රැකගත්තේ සියලු සබ්බ සකල මනාවම අමතක කරලා දාලා යුද භූමියට ගිහිල්ලා ලේ දහඩිය ජීවිත කැප කරලා ඒ නිසා යම් තැනක මේවට විරුද්ධව කවුරු හරි ක්‍රියා කරනවා නම් ඔවුන් එතනදී නැගී සිටිනවා. ඉතින් අපි දැක්කේ ඒ වීරත්වය. ඒ වීරත්වයට සාධාරණීෂ්ඨ වෙලා තියෙනවා අධිකරණයේ නුත් ලන්ඩනයේ. ඒ ගැනයි මව්බිම මේ වාර්තාව. මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයා එහුට ලැබුණු තීන්දුව පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි සමීර නිදොස් කොට නිදහස් කරන්නේ. අද සිලෝන් ටුඩේ පුවත්පතත් ඒ ගැන මේ විදිහට ලියනවා. UK High Court crashes conviction, Major General Priyanka Pranandu acquitted, Pro LTT demonstrators orders to pay costs. විශේෂම දැන් මේ කොට හිතවාදීන් මේ පිළිබඳව නඩුව පවරලා තිබේ. ඔවුන්ට නඩු ගාස්තු ගෙවන්න කියලත් මේ අධිකරණය විසින් ඊයේ දවසේදී නියෝග කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අද සිලෝන් ටුඩේ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන විශේෂම අපි දැක්ක කොට හිතවාදීන් බොහෝ දැඩි විරෝධතාවක් සිද්ධ කරන මොහොතක තමයි ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයා රට වෙනුවෙන් අර සමීර සඳහන් කර ආකාරයටම අංගචලනයක් මගින් කිසියම් ආකාරයක මරණීය තර්ජන සිදු කිරීම යන චෝදනාව යටතේ තමයි නඩු පවරලා තිබ්බේ. හැබැයි දැන් එතුමන්ව නිදොස් කොට නිදහස් කරන්න ලන්ඩන් මහාධිකරණයේ තීරණය කර ඇති බව අද සිලෝන් ටුඩේ පුවත්පතත් මේ විදිහට වාර්තා කරනවා. මේ අතර අපි සූදානම් ඊළඟට දිවයින ඔබට කියන්න දිවයින ප්‍රධාන ප්‍රවෘත්තිය වාර්තා කරනවා. මේ පාරිභෝගික අධිකාරියේ සිදු වෙලා තියෙන අයථා දේවල් බොහෝ විට මේවා සමාජය දන්නවා. කෙසේ නමුත් මේවා සනාථ කරගැනීමෙන් කෙසේ හෝ මේවැන් මේ පාඩුව අය කරගන්න හැකියාව තියෙනවා නම් අන්න ඒක තමයි වටින්නේ. ඉතින් පාරිභෝගික අධිකාරිය තුලත් මේ වගේ දේවල් වෙලා තියෙනවා කියලා අද වාර්තා කරන්නේ. පාරිභෝගික අධිකාරිය තුල රිෂාඩ් ජාතිවාදයේ වපුරලා කියලා කියනවා. කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යවරයා විදිහට රිෂාඩ් බදුරුද්දීන් මහතා කටයුතු කරන සමයේ 2018 වසර සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියට විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමේදී ජාතිවාදී පදනම් සහ අයථා ආකාරයෙන් සිදු කරනු ලබ ඇතැයි ඒ පිළිබඳව විමර්ශනය කරන කමිටුව මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතින් මේක නෙමෙයි අර විමල් වීරවංශ මහත්තයලා එහෙම පහුගිය කාලේ කියපු කතාව. විශේෂයෙන්ම ජාතිවාදයේ මේ පාරිභෝගික අධිකාරිය සතොස වගේ ආයතන වලට ගෙනෙල්ලා ව්‍යාපාරිකයන් යම් ආකාරයකින් තෝරාගෙන ඔවුන්ට ඕනි විදිහට කටයුතු කරන්න ඉඩ දීලා තියෙනවා. සහ සිංහල ව්‍යාපාරිකයෙක් මේවට සම්බන්ධ වෙනවා නම් ඔවුන්ට මුදල් ගෙවීම ප්‍රමාද කරනවා. මේ වගේ දේවල් වෙලා තියෙනවා කියලා පහුගිය කාලවකවානු තුළ වාර්තා වුණා. ඉතින් මේකත් එක්ක මේක තවත් කතාවක්. විමර්ශන නිලධාරීන් සඳහා මූලික සුදුසුකම් ලෙස අදාළ විශේෂ ශේෂ්ත්‍ර ගණනාවක් යටතේ උපාධි හදාරා තිබීම මූලික අවස්ථාවේදී දක්වා තිබුණ දේ ඕනෑම උපාධියක් බවට පත් කිරීම, අයදුම්කරුවන් තෝරා ගැනීමේදී බහුතර ජාතිය වන සිංහල ජාතිය සඳහා අසාධාරණයක් සිදු කිරීම, සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි මුස්ලිම් අයදුම්කරුවන්ගෙන් 51%ක්, එවැගේම දෙමළ අයදුම්කරුවන්ගෙන් 22%ක් සහ සිංහල අයදුම්කරුවන්ගෙන් 13.7%ක්ද තෝරාගෙන තිබුණ බව මේ පිළිබඳව විමර්ශන වාර්තාවේ තියෙනවා. යම් හේකින් මේ පත්වීම සිදු කරනු ලැබුවා නම් ඉදිරියේදී පාරිභෝගික අධිකාරිය මුස්ලිම් මන්දවාදී මධ්‍යස්ථානයක් වීමට සිදු තිබූ බවත් එම අවස්ථාවේ අමාත්‍ය ධූරයේ දරන ලද රිෂාඩ් බදුරුද්දීන්ගේ සැලැස්මක් අනුව මේ සිදු වෙලා තියෙනවා කියලත් මේ ගැන කරපු විමසීමකදී අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කියනවා. දිවයින අහලා තියෙනවා මේ ගැන. ඒ අවස්ථාවේදී පාරිභෝගික අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරලා තියෙන්නේ ඩී ජීවානන්දන් මහතා. තවමත් එම අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කිරීම ඒ සේවකයන්ගේ මවිතයට පත් වෙලා තියෙනවා කියලත් මේ කාරණේ අද වාර්තා කරනවා. ඉතින් නිලධාරී වාදයක් ගැන කතා වෙනවා හැමතැනකම. පරිසරය ආරක්ෂා කරගන්න ගියත්, ඒ වගේම බඩු මිල අඩු කරන්න ගියත්, RMV එකට ගියත් මේ ඕනම තැනක නිලධාරී වාදයක් නිලධාරීන් එක්ක මොකුත් කරන්න බෑ කියලා සමහර දේශපාලඥයන් කියනවා. ඉතින් මෙතනත් එහෙමද වෙලා තියෙන්නේ. ඒ කාලේ හිටපු මේවට සහයෝගය දුන්න නිලධාරීන් තාමත් මෙතන ඉන්නවා නම් මෙතන වැඩ ටික හරියට කරන්නේ කොහොමද කියන ප්‍රශ්නාර්ථය මතු කරමින් තමයි දිවයින අද මේ චෝදනාත්මක කාරණය ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ. ඒ අතරේ සමීර ලංකාදීපය අද දවසේදී වාර්තා කරනවා. ඉරිදා ලංකාදීපය සඳහන් කරනවා පළාත් සභා මැතිවරණය පවත්වන්නට අවශ්‍ය කටයුතු දැන් මේ වෙනකොට සූදානම් වෙමින් තියෙනවා. අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ පළාත් සභා ඡන්දයට නීතිය සති දෙකකින් මේ අචන්ත කුමාර අගලකඩ ප්‍රධාන සිරස්තලයේ ලියන්නේ වසර 3ක් පමණ තිස්සේ කල් යමින් තිබෙන පළාත් සභා
මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලයට සති දෙකකින් පමණ ඉදිරිපත් කරනු ඇතැයි රජය ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි ආරංචි මාර්ග වලින් පැවසේ. මේ සම්බන්ධයෙන් ලංකාදීපේ කළ විමසුමකදී අදහස් දැක්වූ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාව හැකි ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ගෙනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළා කියලා අද ලංකාදීපේට තොරතුරු කියනවා. ඉතින් අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අදහස බව තමයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියලා තියෙන්නේ. රටේ ජනතාවගේ බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුවක් තියෙනවා පළාත් සභා ඡන්දය තියන්න ඕනේ කියලා. හැබැයි සමීරාර කෙනෙක්ට හිතෙන්න පුළුවන් පළාත් සභා මේ මන්ත්‍රීවරු හිටියේ නැතත් දැන් වැඩ කෙරෙනවන කියන කාරණාවක්. හැබැයි අර පළාත් සභා යාන්ත්‍රණය හරි හැටි ක්‍රියාත්මක වෙන්න නම් මේ දේවල් සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි රජයේ පළාත් සභා මැතිවරණය පවත්වන්න අවශ්‍ය ඒ කටයුතු සූදානම් කරමින් ඉන්නේ. ඔය අතරේ සන්ඩේ මෝනිං පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව විශේෂයෙන් චීනෙන් ගේන එන්නත පිළිබඳව චීනී ප්‍රධානයක් විදිහට එන්නත ලැබෙනවා සයිනෝෆාම් එන්නත. මේ සයිනෝෆාම් එන්නත පිළිබඳව සමාජයේ කතා බහක් දැන් නැති වෙලා තියෙනවා. ඒ ගැන අද සන්ඩේ මෝනිං පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට ලියන්නේ Chinese Sinopharm COVID-19 vaccine no approval for emergency use. විශේෂයෙන්ම මේ හදිස්සි අවශ්‍යතාවන් සඳහා මේ එන්නත පාවිච්චි කරන්නට තවමත් අවසර ලැබිලා නැහැ. හැබැයි ජාතික වෛද්‍ය නියාමන අධිකාරිය මේ සඳහා අපේ රට තුළ මේ Sinopharm එන්නත පාවිච්චියට අවසර ලබා දීලා තියෙනවා. NMRA approves Chinese donation to be given to Chinese in Sri Lanka. මේ ශ්‍රී ලංකාවේ ඉන්න චීන ජාතිකයන්ට මේ එන්නත් කරණය සඳහා ලබා දෙන අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තියෙනවා. No date yet for next stock from Indian AstraZeneca. ඉන්දියාවෙන් AstraZeneca එන්නත ලැබුණේ. ඉතින් ඉදිරි තොගය ලැබීම පිළිබඳව ඒ දිනය පිළිබඳව තවමත් නිශ්චිත සඳහනක් නැහැයි කියලා අද දවසේ සන්ඩේ මෝනිං පුවත්පත සඳහන් කරනවා. කෙසේ වෙතත් Sinopharm එන්නත අර හැමෝටම විදිනවා කියන කතාවත් තවමත් ඒ වගේ කතාවක් නම් යන්නේ නැහැ සමීර. ජාතික වෛද්‍ය නියාමන අධිකාරිය සඳහන් කරන්නේ එන්නතට අවසර ලබා දීලා තියෙනවා. හැබැයි හදිසි භාවිතය සඳහා තාමත් අවසර දීලා නැහැ කියන කාරණාව. අවුරුද්දත් කෙට්ටුව ඉතින් වෙන කොයි කාලේ නැතත් අවුරුද්දට හරි බඩු ටිකක් කඩුවට හම්බ වෙනවා නම් හොඳයි කියන එක තමයි ගොඩක් අය කියන්නේ. හාල් මිල කොහොමද කියලා කියන්න ඕනේ නැහැ. ඔබ දන්නවා අද අරුණ වාර්තා කරනවා හාල් මිල බස්සන්න කේරළයෙන් පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 2500ක් අප්‍රේල් මුල ලංකාවට එනවා කියලායි මේ විදිහට කියන්නේ. අපි තැන් කිහිපයක අද හාල් මිල ගැන තියෙනවා. ඒ නිසා ඒ තැන්වලදී ඒ ගැන කතා කරමු. ඒ අනුව සිළුමින් අපි ප්‍රධාන ප්‍රවෘත්තිය බලනවා විදේශ සේවා කාර්යාංශයේ කෝටි 100ක් හොරපාරේ ගිහින් විගණනයෙන් හෙළි වෙලා තියෙනවා කියලායි සිළුමිට මේ විදිහට කියන්නේ. නීතිපතිගෙනුත් විමසුමක් විදේශ විනිමය මෙරට රැගෙන එන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන්. ඉතින් ඒ මුදලින් තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් එතනත් වංචා සිද්ධ වෙනවා නම් මේ අහිංසකයන්ගේ සල්ලි රුපියල් මිලියන 1000ක පමණ මුදලක් හා වෙනත් අවභාවිතාවන් ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා ජාතික විගණන කාර්යාලය විසින් මේ විදිහට නීතිපති දෙපාර්තමේන්තුව කරුණු විමසන්න සූදානම් කියලායි විමසලා තියෙනවා කියලායි සිළුමින අද වාර්තා කරන්නේ. අවස්ථා ගණනාවකදී කාර්යාංශයේ සිද්ධ වෙලා තියෙන බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් පහුගිය පෙබරවාරි 23 සහ 24 ජාතික විගණන කාර්යාලය විසින් විගණන විමසුම් දෙකක් කාර්යාංශයේ සභාපතිවරයා වෙත එවා තිබෙනවා. ඒ වගේම විගණන අධිකාරී පුෂ්පරාණිගේ අත්සනින් එවා තිබූ මේ විගණන වාර්තා දෙකින් අදාළ බරපතල හා වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව පරීක්ෂාවක් සිදු කිරීම පිණිස විගණන විමසුම යොමු කළ බව මේ විදිහට සඳහන් වෙනවා. ඉතින් මේ වගේ වංචාවන් සිද්ධ වෙනවා නම් අර විදේශගත ශ්‍රමිකයන්ගෙන් යැපෙන මේ වගේ තැන්වලනොත් මේ සඳහා දැඩි විමර්ශනයක් සිද්ධ කළ යුතුයින් අපි බලමු මේ ගැන ඉදිරියේදී කොහොමද මේ විමර්ශන කටයුතු සිද්ධ වෙන්නේ කියලා ඔබට ඉදිරියේදී කියන්න හැකියාව ලැබේ. සමීරේ පිළිබඳව විශේෂයෙන්ම හරුණ පුවත්පත වගේම සිළුමිණ පුවත්පත සඳහන් කරපු කාරණාවත් එක්කම අපි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යනවා. මේ සිරස්තලය කියනකොටත් සමහරලාට ඇඟ හිරිවැටෙනවා සමීර. මේ වගේ දේවල් ඇහුවාම දැක්කහම ඊයේ දවසේදී අපි දැක්කා ඊයේ දවසේ වාර්තා වෙච්ච ඛේදජනකම ප්‍රවෘත්ති අද සන්ඩේ ඔබ්සර්වර් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ. අපි දැක්කා පෞද්ගලික බස් රථයක් විශේෂයෙන් ගමන් කරනකොට මේ ප්‍රපාතයකට පෙරලිලා දැන් මේ මොහොත වන විට පුවත්පත සංස්කරණයට යන මොහොතේදී ඒ අවස්ථාව වෙනකොට 15 දෙනෙකු ජීවිතයට සමුදීලා තිබ්බා. 30 දෙනෙකුට තුවාල සිද්ධ වෙලා තිබ්බා. බොහෝ දෙනෙක්ගේ තත්ත්වය බරපතලයි. අද සන්ඩේ ඔබ්සර්වර් මේ ගැන ලියනවා more than 30 injured, 10 critical, 15 dead as bus plunges down Passara precipice. විශේෂයෙන්ම මේ
පස්සර ප්‍රදේශයේ බදුල්ල පස්සර ප්‍රදේශයේදී තමයි මේ බස් රථය අනතුරට ලක් වෙන්නේ. සමීර මම හිතන්නේ බොහෝ දෙනෙක් දැන් සමාජ මාධ්‍ය වලින් පවා දැක්ක මේ සම්බන්ධ වීඩියෝ පටයක් හුවමාරු වෙනවා CCTV දර්ශන වලට අදාළව. මේ බස් රථය එන්නේ අධික වේගයෙන්. bus was travelling at excessive speed විදිහට තමයි මේ අද දවසේ Sunday Observer පුවත්පත සඳහන් කරන්නේ. අධික වේගයෙන් මේ බස් රථය දහවණය වෙන්නේ. අර විනාඩියක බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි තප්පරයක පමාවක් ඇති අනතුරක් සිද්ධ වෙන්න තව තප්පරයක් ඉවසුවා නම් මේ බස් රථයේ රියදුරා මේ ජීවිත 15 අද ඉතිරි වෙනවා. මේ තුවාල ලැබපු 30 දෙනාගේ ජීවිත විශේෂම උන්ට වන්දි ගෙවන්නේ කවුද? මේ හැම දෙයකම වගකීම් පිළිබඳව මේ බස් රථයේ අර රියදුරු දෑතට දෙවි පිහිටයි කියලා සමීර රියදුරාට ඉහලින් ගහලා තියෙනවා. හැබැයි මේ රියදුරු දෑත හසුරුවන කෙනාගේ මොළය නැත්තම් ඔළුව හදන්න ඕන ඉස්සෙල්ලම ඒ කාරණාව තමයි බොහොම වැදගත්. අද Sunday Observer මේ ගැන කියනවා at least 15 people died and more than 30 others were injured, many critically, as a packed private-owned passenger bus plunged down to a deep precipice at Passara yesterday morning. ඊයේ දවසේ උදෑසන කාලේදී මේ අනතුර සිද්ධ වෙන්නේ. සමහර විට බස් රථයේ රියදුරා හිතන්නේ නැති මාර්ගයේ ඉඩ තියෙනවා මේ පැත්තෙන් දාලා වෙට්ටුවක් දාලා බස් එක ඉස්සරහට ගන්න පුළුවන් කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. අන්තිමේදී අවාසනාවන්ත විදිහට ජීවිත 15කින් වන්දි ගෙව්වා. මේ ජීවිත 15 තව වැඩි වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට තමුන්ගේ ආදරණීය හිතවතුන් අහිමි වුණා. මේ පිරිසට වග කියන්නේ කවුද සමීර? ඉතින් මේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අවිනීත රියදුරන් පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. අර වාහනේ විශාල වුණාට මේ සමහර වෙලාවට මේ හසුරුවන කෙනාගේ ඔළුව ඒ තරම් හැදිලා නොවෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් ඊයේ දවසෙත් අපි දැක්ක මේ දර්ශන අපිට පෙන්වන්න හැකියාවකුත් නැහැ. බොහෝ වෙලාවට මේ අනතුරට ලක්වෙච්ච පිරිස් බේරගන්න බොහෝ පිරිසක් ඒ අවස්ථාවේදී අපි දැක්ක එකතු වෙලා ඉන්නවා. ඔවුන් තමුන්ට හැකියාකාරයෙන් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න කටයුතු කළා. හැබැයි ඉතින් ඒ ජීවිත 15 ඒ වගකීම කවුද දරන්නේ? මේක තමයි ප්‍රශ්නේ. ලංකාවේ තියෙන බස්වල ලොකු ගැටලුවක් තියෙනවා. ඩ්‍රයිවර් මේ ෂීට් එකේ වාඩි වුණාම නජිත් අර සිංහාසනේ වාඩි වුණා වගේ තමයි ටිකක් උඩ ඉන්නේ. එන පහල එන ඒ එක රථයක්වත් එක වාහනයක්වත් එහෙම ගණන් ගන්න නැහැ. අනික ඒගොල්ලෝ දන්නවා බස් එක හැප්පුණාට ඔය පට්ටම් කෑල්ලක් ගලවලා දාලා පේන්ට් එකක් ගැහුවාම හරි කියලා. ඉතින් ඒ නිසා එහෙම තකන්නේ නැහැ. ඉතින් එවැනි ඛේදවාචක ගණනාවක් සිද්ධ වුණා. මේකත් එහෙම ඉවසීමක් නැතිව සිදුවුණු ප්‍රශ්නයක්. ඒ වගේම මෙතන තව කාරණයක් තියෙනවා. අර ගල පෙරලා එතනට මාස 6ක්. මේවා මාර්ග සංවර්ධන අධිකාරියද කවුද බලන්නේ? මේ පළාත් සභාව. දැන් පළාත් සභාව නැත්තම් ආණ්ඩුකාරවරයා, එහෙම නැත්තම් මාර්ග සංවර්ධන අධිකාරියද මේක දැක්කේ නැද්ද? මේවා කිව්වේ නැද්ද? මේ අදාළ පළාත් පාලන ආයතනවල මේ පැත්තේ නියෝජිතව නැද්ද? ඉතින් මේ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මෙවැනි කාරණා ඊ මම දැක්ක ජනාධිපතිතුමාත් ජනපති ගමසමග පිළිසඳර වැඩසටහනේදී කිව්වා මේ මාර්ග හදන්න ඕනේ, ජනතාවට ලබා දෙන්න ඕනේ. ඉතින් මේවා නිවැරදි තොරතුරු ලැබෙන්න ඕනේ. හදන්නත් ඉතින් ඒ ආකාරයෙන් අපි බලද්දී දැවැන්ත ඛේදවාචකයක් මෙතන සිද්ධ වුණා. කනගාටුවට කාරණයක්. ඒ කාරණේ අහිංසක මිනිස්සු. මේ නිසා මේ හැම පැත්තක්ම හොයලා බලලා මෙවැනි දේ නැති කරන්න, මේවා අපිට අහන්න දකින්න නැති වෙන්න ඉදිරියේදී සියලු දෙනා කටයුතු කරනවා නම් ඒක වටිනවා කියන එක මතක් කරමින් අපි යනවා ඊළඟ ප්‍රවෘත්තියට. බස් එකෙන් කෝච්චියට යනවා. පැරණි දුම්රිය ස්ථාන 7ක් සංචාරකයන්ට කියලා ඒ අනුව දිවයින අද වාර්තා කරලා තියෙනවා. පැරණි දුම්රිය ස්ථාන විදිහට තෝරාගත් දුම්රිය ස්ථාන ඓතිහාසික තැන් මේවා ආකර්ෂණීය ලෙස සංවර්ධනය කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඓතිහාසික බලකොටු සංචාරක ආකර්ෂණය දිනා ගැනීමෙන් මේ විදිහට විදේශ විනිමය උපයන්න සංචාරකයන්ට මේවා ලස්සන තැන් කරන්නයි මේ සැලැස්ම බවට පත් වෙලා තියෙන්නේ. මිලියන 162ක් වෙන් කරලා තියෙන. ඒ අනුව බණ්ඩාරවැල් නානුවය, දුම්රිය ස්ථාන, මන්නාරම, කල්පිටිය, මඩකලපුව ඓතිහාසික බලකොටුවත් සංචාරක ස්ථාන බවට පත් කරන්න නියමිත බව තමයි සංචාරක ඇමතුමා ප්‍රසන්න රණතුංග මහත්තයා කියලා තියෙන්නේ. අද ඒ ගැන මේ විදිහට වාර්තා කරනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම යන්නේන ගමන් බිමන් වගේම කන බොන දේවල් ගැන කතා කරද්දී හාල් මිල ගැන ලොකු බයක් තියෙනවා මේ දවස්වල ජනතාවට. මොකද්ද වෙන්නේ? ඉස්සරහා අවුරුද්දටවත් හාල් මිල ටිකක් අඩු වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් තවාය යම් ආකාරයක මතයක් පතුරනවා හාල් හිඟයක් එනවා කියලා. මේ හැම දෙයකටම පිළිතුරු අද පත්තරවල තියෙනවා. වාර්තා කරනවා යනුව දිවයින වී ගබඩාවල වී තියෙද්දී පිටරටින් සහල් ගේන්න හදයි කියලයි මේ විදිහට කියලා තියෙන. අරුණ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මේ ගැන වාර්තා කරලා තිබුණා. වෙළඳ පොලේ કૃතිමව සහල් හිඟයක් නිර්මාණය කරමින් ආණ්ඩුව පිටරටින් සහල් ගෙන්වන්න කටයුතු කරමින් ඉන්නවා කියලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහත්තයා කියනවා. හැබැයි මේකම අනිත් පැත්ත තමයි නජිත් මේගොල්ලෝම ඇවිල්ලා එළියට කියන්නේ දැන් ඔන්න හාල් නැහැ, හාල් මිල ගණන් මේ එතන ඒගොල්ලන්ට සමහර විට අර ඉන්න ඒකාධිකාරයේ කිහිප දෙනාගෙන් මේගොල්ලෝ ගාණක් ගන්නවත් දන්නෙත් නැහැ. මෙහෙම කතාවක් කියන්න. කොහොම හරි අද ඒගොල්ලෝ මෙහෙම කියනවා ගබඩාවල වීතියේදී පිටරටින් හාල් ගේන්න හදනවා කියලා අද දිවයින වාර්තා කරන්නේ.
අද ශ්‍රී ලංකාදීපයත් කියනවා මේ මෝල් හිමියන් පිළිබඳව මෝල් හිමියන්ගේ අතිරික්ත වී රජයට පවරා ගන්නයයි කියලා ලංකාදීපය පුවතක් ලියනවා. දයාසිලි ලියනගේ ලියන පුවත මෝල් හිමියන්ගේ අතිරික්ත වී රජයට පවරා ගන්නයයි අනවශ්‍ය ලෙස රැස් කරගෙන තිබෙන 20000 මිලක් එවා රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත. ආරක්ෂිත සහල් තොග රැස් කර ගැනීම සඳහා දැනටමත් දේශීය සහල් ලබා ගැනීමට පියවරගෙන ඇත කියලා අද ඔය විදිහට සඳහන් කරනවා සමීර. ලංකාදීපය අර කලින් බස් ගැන කියපු හින්දා බස් ගැන අපිට කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා සමීර. මේ අධිවේගී මාර්ගවල බස් ධාවනයෙන් රජයට කෝටි 1000ක ලාභයක් කියලා මම හිතන්නේ සමීර ගාවත් තියෙනවා මේ හාල් මිල ගැන බන්දු ලැමතිවරයා කියපු කතාවක් විශේෂයෙන් තියෙනවා. අපි මේ කතාවෙන් පස්සේ ගමු බස් කතාව. නජිත් මේ හාල් මිල ගැන අපි කතා කරන්න ඕනි කියන්නේ මේ ගැන සමහරු මත පතුරනවා. මම කියපු මත දෙකම හාල් හිඟයක් එනවා, හාල් සමහර හාල් ඔය කීරිසම්බ වගේ ඒවා රුපියල් 200ට වගේ යනවා. මේ ආදී කරුණු ගන්නාවක් කියලා කියනවා සමහර තැන්වල ඇහෙනවා. ඉතින් බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවා මේ ආකාරයෙන් දිවයින වාර්තා කරනවා ඇමති බන්දුලගෙන් රුපියල් 100ට අඩුවෙන් සහල් කියලයි දිවයින කියලා තියෙන්නේ. අනුව කැකුළු නාඩු සම්බා සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් අලෙවි කරන්න ඉදිරි දින කිහිපයේදී කටයුතු කරන බවත් යනුව වෙළඳ පොලේ ඇති සහල් මාෆියාව ඉබේම අහෝසි වෙන බවත් ඇමතිවරයා සඳහන් කරනවා. මේ සහල් සෑම සතොස වෙළඳ සැලකින්ම රුපියල් 100ට අඩුවෙන් වෙළඳී ගැනීමට හැකි වෙන බව තමයි වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ විදිහට ඇමතුමා සතොසෙන් තමයි ගන්න පුළුවන් කියලා කියන්නේ. නජිත් සතොස ගැන කතා කරද්දී මේ ඉඩකඩ වැඩි බඩු මිලත් අඩු සතොස දැන් ඔන්න ජායලට එනවා. අපි ඒ ගැන මතක් කරන්න ඕනි. මේ නිවේදනය ඔබගේ පහසුව සඳහා වැඩි ඉඩක් සහිතව සතොස දැන් ජායල නගර මැදේ රත්නාවලි චිත්‍රපට ශාලාවේ තමයි මේ සතොස තියෙන්නේ. මෙගා ශාඛාවක් විදිහට මාර්තු 19 වෙනිදා ඉඳලා භාණ්ඩ වර්ග 400කට වඩා වට්ටම් සමගින් නැවුම් වෙළඳ අත්දැකීමක් විඳ ගන්න ජායල සතොස ශාඛාවට එන්න කියලා ආරාධනා කරනවා. ජායල සතොස ශාඛාව යනුව වැඩි ඉඩක් තියෙනවා, වැඩි බඩු තියෙනවා, මිල අඩුයි. ඔබ යන්න බඩු මුට්ටු ටික ගන්න අවුරුදු කාලේ සතොසට කියලා ජායලට යන්න කියලා අපි මතක් කරනවා නජිත්. සමීර අපි බස් රථ අනතුරත් එක්ක බස් ගැන කෝච්චි ගැන කතා කළා. ඔය අතරේ අධිවේගී මාර්ගවල බස් ධාවනයෙන් රජයට කෝටි 1000ක ලාභයක් සිද්ධ වෙලා කියලා අද ලංකාදීපයේ වාර්තා කරනවා. මේ දයාසිරි ලියනගේ ලියන පුවත විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන බස් රථ සඳහා නීති අනුකූල ක්‍රමයට බලපත්‍ර නිකුත් නොකිරීම නිසා රජයට කෝටි 1000ක පමණ අලාභයක් වෙදීමට සිදු ඇති බවට කෝප් කමිටුවට පැමිණිලි කර ඇත. මේ වසර 5ක පමණ කාලයක් තිස්සේ අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවලට නීති අනුකූල බලපත්‍ර ලබා නොදීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවට කෝප් කමිටුවට පැමිණිලි කර ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා. දැනට අධිවේගී මාර්ගවල බස් රථ 300ක් පමණ ධාවනය වන අතර තවත් 600ක් කාර්යාල සේවා සඳහා යොදවා තිබෙන බවද විජේරත්න මහතා ප්‍රකාශ කළා. මේ අතර අධිවේගී මාර්ගයේ තාවකාලික ධාවන බලපත්‍රයක් රුපියල් කෝටි 4ක මුදලකට අලෙවි වෙන බවද ඔහු වැඩි දුරටත් කිව්වා කියලා අද ලංකාදීපේ කියනවා. මේ වෙනමම ව්‍යාපාරයක් විදිහට මේ බස්වල බලපත්‍ර අලෙවි කිරීමේ ව්‍යාපාරයකුත් අපි දකිනවා. කෝටි 4ක් මේ බලපත්‍රයක මිල. සමීර අපි මෙතනින් පස්සේ පරිසරය ගැන කතා කරන්න යනවා. මේ දවස්වල හැමතැනම කතා වෙන කාරණයක්. ඒ අනුව නජිත් ලංකාදීපේ වාර්තා කරනවා මැද පිටුවක අපි ඒ ගැන බලමු. සිංහරාජය ගැන තමයි මේ විදිහට කියලා තියෙන්නේ. අද දවසේ ලංකාදීපේ ඇතුල් පිටුවක සඳහන් වෙන කාරණාවක් මේ ලංකාදීපේ කියන්නේ සිංහරාජ කැලේ වනසන කතාව ඇත්තක්ද? ඊයේ දවසෙත් අපි මේ පිළිබඳව කතා කළා. අදත් අපිට මේ පිළිබඳව කතා කරන්න වෙනවා. ලංකාදීපේ ගැන වෙනමම පිටුවක විශේෂාංගයක් විදිහට ලියනවා. මේ 20 වෙනි පිටුවේ ලංකාදීපේ මේ විශේෂාංගයේ ගෙනෙනි ශුද්ධ පවිත්‍ර කරන්න ඉඩම් කොමිෂන් සභාවෙන් ගත් කලින් තේ බැවූ ඉඩමක් කියලා වැඩිදුරටත් ලංකාදීපය කියනවා. කැලෑ විනාශය යළිත් මහජන කතිකාවතක් ඇති කළ මාතෘකාවක් වී ඇත. කාලයක් ලොකු පොඩි හැම දිනම පැය 24ම කතා කර ටික දිනක් යන විට කතා නොකර අතහැර දමන මාතෘකා අතරින් එකක් වන්නේ දෙයයි. විල්පත්තුව ගැන කලක් කතා කළා. නැගෙනහිර පානම ශාස්ත්‍රවේල ගැන කතා කළා. නකල්ස් ගැන කතා කළා. ඌව බෙල්ලස්සේ උක්වගාවට මේ දන් දෙන්නට සැලසුම් කළ වනාන්තර ගැන කතා කළා. ටික කලක් යන විට ඒ කතා නැතුව ගොස් රටේ වනගහනයේ ක්‍රමක්‍රමෙන් අඩුවීම පමණක් සිදු වුණා කියලා මේ සටහන තබන්න ලංකාදීපේ මේ කතුවරයා ආරම්භ කරන්නේ. ගෝලීය උණුසුම වඩාත් දැනෙද්දී වනාන්තරවල ඇලදොල ගංගාවල අවශ්‍යතාව දැනෙන්නට පටන් ගන්නවා. ඒ සමගම පැලසිටුවමින් සිදුවන වන විනාශය වෙනුවෙන් වන්දි ගෙවන්නට රට පුරා බොහෝ දෙනෙක් පැලසිටුවන් එකතු වෙනවා. හැබැයි මේ
සිංහරාජයේ කතාව සමීර ටිකක් වෙනස්. සිංහරාජයේ මේ සිද්ධ වෙන එලි පෙහෙලි කිරීම නීත්‍ය අනුකූලයි කියලා සඳහන් වෙන්නේ. අපි දැක්ක මේ එලි පෙහෙලි කරන ඉඩමට යන පාරක් තියෙනවා සහ මේ ඉඩමේ ඔප්පුව අයිති හිමිකරු ප්‍රකාශයක් කරනවා මේ ඉඩම අවුරුදු ගානකට කලින් ඔහුට ලැබුණු ඉඩමක් පරණ ඔප්පු පවා පෙන්වමින් මේ පිළිබඳව සඳහන් කරනවා. ඉතින් අදාළ බලධාරීන් මේ පිළිබඳව විමර්ශනය කරන්න ඕනේ. මේ ඔප්පු ඇත්තේවද හරියේවද මේ සිද්ධ වෙන්නේ නිවැරදි ක්‍රියාදාමයක්ද? අපි දැක්ක විපක්ෂයෙන් ප්‍රබල චෝදනා එල්ල වෙනවා. ඉතින් මේ චෝදනාවලට පිළිතුරු සපයන්න ඕනේ රජයක් විදිහට. අලි එන බවට ඇති පූර්වක් කියලා මේ අපි දැක්ක මේ විශේෂාංගී සඳහන් වෙනවා මේ ප්‍රදේශයට අලි එනවා. ඒ වගේම පුද්ගලික ඉඩමක් කියලා දක්වලා තියෙන බෝඩ් එකකුත් ගහලා තියෙනවා අනවසරයෙන් ඇතුළු වීම තහනම්. ඉතින් මේ පිළිබඳව රත්නපුර දිසාබන් නිලධාරී රශාල් වීරසිංහ මහත්මයා වගේම සමන් උපසේන මහත්මයා මේ පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. අද ලංකාදීපේ මේ ඇත්ත කතාව පිළිබඳව තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙන සමීර අපිත් සිංහරාජ ගැන ඉස්සරහට ඔබට කියන්න සූදානම්. අපි පහුගියදා ප්‍රවෘත්ති විකාශයනුත් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න කටයුතු කළා. සිංහරාජයේ මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව. ඔව් මේ අතරේ අද දිවයින වාර්තා කරනවා අජිත් සජබෙන් රුක්රෝපණ සතියක් කියලා විපක්ෂය වුණත් හොඳ දෙයක් නම් අපි ඒ ගැන අනිවාර්යයෙන්ම උඩින්ම කියන්න ලෑසි. හැබැයි වැඩේ තියෙන්නේ මේ අනුව ඉදිරි සතිය ඇතුළත මේ රුක්රෝපණ වැඩසටහන ආරම්භ කරන්න නියමිතයි කියලා කියනවා. හැම ආසනයක්ම නියෝජනය කරමින් අවම වශයෙන් පැල 1000ක් සිටවන්න එහි අරමුණ වෙලා තියෙනවා කියලා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා සංවිධායකයන්ට කියලා තියෙන්නේ. ඉතින් රුක්රෝපණ සතියක් සජබෙන් කියලා වාර්තා කරනවා. මේවා ආණ්ඩු පක්ෂයේ ඉන්නකොටත් කරා නම් හොඳයි. මෙහෙම අපිට විපක්ෂයේ ඉන්නකොට තමයි මතක් වෙන්නේ ගහක් කොලක් හරි හිටවන්න ඕනි කියලා සමහර අයට. ඒ වගේම ඔය ගහකොළ කපනවා අරහෙ කපනවා මෙහෙ කපනවා කියලා කියන අය මතක තියාගන්න ඕන උදාගම් හැදුවේ ගහකොළ කපලා නෙමෙයිද කැලෑ නාස්ති කරලා නෙමෙයිද. ඒ වගේම සමහර මාධ්‍ය මේවා ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා මේ මොහොතේ යොදා ගන්නවා. එතන වැරද්දක් තියෙනවා. මොකද රටට ආදරය කරනවා නම් රටට ආදරය කරන මාධ්‍ය ආයතන නම් අපි දන්නවා යුද්ධ කාලේ මේ සමහර මාධ්‍ය නාලිකා කොහේ ඉඳලාද වැඩ කරේ කියලා කොහොමද පුවත් වාර්තාකරණය කරේ කියලා ප්‍රවර්ධනය සඳහා ගහකොළ පාවිච්චි කරන්න එපා. ඇත්තටම ගහකොළට ආදරය කරනවා නම් මුළු රටේම ජනතාව එතන හිටගනි. අපි බලමු සිංහරාජ ගැන අපි හොයලා බැලුවා මොකක්ද ඇත්ත කතාව කියලා ඔබට කියන්න. මේ දවස්වල මේ ඕගොල්ලන්ගේ මේ ගම් ප්‍රදේශය ගැන හැම මාධ්‍යයකම කතා කරනවා මේ සිංහරාජේ විනාශ කරනවා මේ ගස් කපනවා කියලා. මොකද්ද මේ ඇත්තටම වෙලා තියෙන්නේ? එහෙමනම් ඉතින් අපි දකින්න දේවල් නැහැ. මෙතන මේ ලොකු දේවල් සිද්ධ වෙන්නේ. අපි නම් සිංහරාජේ මෙහෙ කපනවා දැකලත් නැහැ. අපි කපන්න එහෙම දෙන්නෙත් නැහැ. මේ ප්‍රමාණය මේ මිනිස්සුන්ගේ පෞද්ගලික ඉඩක්. මේ මිනිස්සු කරගෙන යනවා. එච්චරයි අපි නම් දැකලා තියෙන්නේ. අපිට නම් එහෙම ප්‍රශ්න නැහැ. මේ සිංහරාජේ කැපෙන්නේ නැහැ. මේව සිංහරාජේ අදාළ ඉඩක් නෙමෙයි. එහෙනම් අපි ගමේ ජීවත් වෙන මිනිස්සු අපි දැනගන්න එපායි. 1941 ඉඳලා මේ ඉඩම් පිරිසුදු උපදින ඉඩම් මේවා. මෙතන ඉඳලා ගත්තාම මේ සිංහරාජය කියලා කියන්නේ අර මෙතන මේ අවටනේ කියන්නේ මේ ප්‍රධාන පාරත් සිංහරාජයක් එන්නේ නැහනේ. අර ඒ තමයි සිංහරාජයක තියෙන්නේ කොච්චර කිලෝමීටර් 7කටත් එහා. මේ ඔය මාධ්‍යෙන් දාන බොරු නෙවෙයි. ඇවිල්ලා බලධාරියෝ එතන ස්ථානට ඇවිල්ලා මේ ගැන ස්ථාන පරිස්සාවක් කරනවා නම් ඔවුන්ට තේරෙනවා මේ වනයක්ද කපන්නේ. එහෙම නැත්නම් මෙයාගේ පුද්ගලික ඉඩමක්ද හදන්නේ කියන එක. දැන්ට අවුරුද්දක් එකමාරකගේ කාලයක් ඇතුළත මගේ ගාව දැන්ට මේ ඉඩමේ 1946 නම් පත්තිරු තියෙනවා. මේ 46 සුද්දන් කාලේ නම්ම ගත්තේ තියෙන මේ 46. මේ 46 නම්ම පත්තිරු ටික තියෙනවා. ඒ වගේම අපේ ඔප්පුව. මම මේ අතර අරගෙන මේ කරනවා මේවා මම මේ නීත්‍යානුකූලව මේ ඔප්පු තියෙන්නේ. මේක හොරව හදලවත් අර මෙනේ 1946 නම් තියෙනකොට ඕනම කැමත් එකට පිළිගන්න ඕනේ මේ ප්ලෑන්. මේ ඉඩම් තුනටම අපි ගත්තට පස්සේ ඔප්පු තුනක් අරන් තියෙනවා. මේ ඉඩම් තුනට ඔප්පු තුනයි මේ ප්ලෑන් තුනයි. පත්තර මේතුවත් එක් එකතුන අපි ජාතික
බලමින් ඉන්නේ පරිසරය ගැන කතා කළා. ඔය අතරේ ජනාධිපතිතුමා ඊයේ දවසේ අපි දැක්ක ගම සමග පිළිසඳර වැඩසටහනට එකතු වෙනවා. ඊයේ නෝරෙලි දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජොම්බු වැල්තැන්න ග්‍රාමයේ තමයි ජනපති ගම සමග පිළිසඳර පැවැත්වුණේ. ජනාධිපතිතුමා හිදී දැක්වූ අදහස් අද සන්ඩේ මෝනිං පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. ගම සමග පිළිසඳර focused on enhancing income of poor. විශේෂයෙන් මේ දිලිඳු ජනතාවගේ ආදායම් වැඩි කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ජනාධිපතිතුමන් මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බව තමයි අද Sunday Morning පුවත්පත සඳහන් කරන්නේ. The policies of the government have been focused on enhancing the income of the people in the most rural villages with the ultimate intention of ending poverty. මේ දිලිඳුකම තුරන් කිරීම තමයි ප්‍රධානතම අභියෝගය. ඒ සඳහා කැපවීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමන් පෙන්වා දුන්නා කියලා අද දවසේ Sunday Morning පුවත්පත සඳහන් කරනවා. ජනාධිපතිතුමන් මේ පිළිබඳව සඳහන් කළේ ගම සමග පිළිසඳර 15 වෙනි වැඩසටහනට ඊයේ දවසේ එකතු වුණා. මේ වලපනේ ප්‍රදේශයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජොම්බු වැල්තැන්න කියන ග්‍රාමය සුන්දර ඒ වගේම අර ආර්ථික අතින් ගත්තාම ටිකක් දිලිඳු පැත්තක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ජනාධිපතිතුමා තෝරගන්නේ විශේෂයෙන්ම ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා අපේ රටේ අති දුෂ්කර පළාත් මේ සංවර්ධනය වෙන්න ඕන බොහෝ ප්‍රදේශ එතුමා සංවර්ධනය කරන්න උත්සාහ කරන්නේ. සමීර මේ ඊයේ දවසෙත් අපි මේ පිළිබඳව සඳහන් කළා. ජනාධිපතිතුමා මේ විදිහට යන්නේ අර බොහෝ දෙනෙක් කියන විපක්ෂීය නගන ප්‍රධාන චෝදනාවක් තමයි මේ මාධ්‍ය සංදර්ශනයක් කරන්නේ. ජනාධිපතිතුමා ගමින් ගමට ගිහිල්ලා හැබැයි හිතන්න නිලධාරීන් ඉඳලත් සමහර වෙලාවට මේ ප්‍රදේශවල වැඩ හරියාකාරව සිද්ධ වෙන්නේ. අපි ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනට ගියාම ඒ ගම්වල මිනිස්සු කියන කාරණාව තමයි මේ පාසලට ගුරුවරයෙක් ලබා දෙන්න, පුස්තකාලයක් ලබා දෙන්න ලියුම් දීලා තියෙනවා. සමීර මේ සමහර පළාත්වල ලියුම් 10 15 ලියලා තියෙනවා. හැම දිනෙකටම කලාප අධ්‍යාපන නිලධාරීන්ට බලධාරීන්ට මේ හැම දිනෙකටම ලියලා විසඳුමක් නැතිව ඉන්න ජනතාවට ගිහින් ජනාධිපතිතුමා මේ විදිහට විසඳුමක් දෙන්නේ. ජනාධිපතිතුමාට ওই විදිහට යන්න ඕන වෙන්නේ නැහැ. නිලධාරීන් හරියට වැඩ කරනවා. ඉතින් ඔය නිලධාරීන් හරියට වැඩ කරනවද නැද්ද කියලා චෝදනා නගන පිරිසුත් බලන්න ඕනේ. කොහොම වුණත් ජනාධිපතිතුමා ඊයේ ගිහිල්ලා ඊයේ හැකිතරම් විසඳුම් ලබා දෙන්න කටයුතු කළා කියලා අද Sunday Morning පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. දේශපාලඥයන්ට බොරු කරන්න පුළුවන්. හැබැයි නිලධාරියෙකුට බොරු කරන්න නිලධාරියෙක්ට බෑ. ඉතින් ජනාධිපතිතුමා කියන්නේ නිලධාරියෙක් ඔබ දන්නවා ආරක්ෂක ලේකම්වරයා විදිහට වැඩ කරන කාලේ එතුමා මොනතරම් සේවයක් කරාද කියලා. ඉතින් ඒ නිසා මේ අධ්‍යක්ෂකීම් එක්ක තමයි මෙතනට යන්නේ. අපි දැක්කා ඊයේ සමහර අවස්ථාවල සමාජ මාධ්‍යවල දාලා තිබුණා අපිට ඕනි මෙන්න මෙහෙම කතා කරන ආරක්ෂක ලේකම්වරයා කියලා. ඉතින් ජනාධිපතිතුමා විදිහට නෙමෙයි සමහර අවස්ථාවල ඊයේ එතුමා දැඩි ස්වරූපයෙන් කතා කරා ඔය පරිසර විනාශයන් වගේ කාරණාවලට. අද පරිසර විනාශය ගැන කතා කරද්දී මව්බිම වාර්තා කරනවා සජබ කාන්තාව සිංහරාජය වෙනුවෙන් පෙරට කියලා. ඒ අනුව ලෝකෝරුම සිංහරාජ වන විනාශය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්න කියලා පැමිණිල්ලක් කරන්න සමගි වනිතා බලවේගයේ සූදානම් කියලා තමයි මේ ආකාරයෙන් මව්බිම් වාර්තා කරන්නේ. ඉතින් මේ කතාවත් එක්ක මෙතෙන්දී තමයි අර ලක්ෂ්මන් කිරියල්ල මහත්තයාගේ දියණියට නීතිඥතුමියට කියවුනේ ඔව් අපේ තාත්තා හන්තානේ සුද්ධ කරා කියලා මේ මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද ඒ ගැනත් වාර්තා කරනවා. මව්බිම පියා තෑගි ඔප්පුවෙන් දුන් හන්තානේ ඉඩම 2010 දී රක්ෂිතයක් කළා කියලා නීතිඥ චමින්ද්‍රාණී කිරියල්ල කියලා තියෙනවා කියලා අද මේ විදිහට වාර්තා කරනවා. ඉතින් ඇය කියනවා මේ ආකාරයෙන් පත් කළ ගැසට් එක නිකුත් වුණේ මේ අවුරුදු 30කට කලින් විතර පියා ගත්ත ඉඩම නමුත් වනාන්තර රක්ෂිතයක් බවට ගැසට් පත්‍රය නිකුත් වුණේ 2010 කියලා. මගේ පියා නීතිඥවරයෙක් විදිහට කටයුතු කරන කාලේ මේ ඉඩම මිලදී ගත්තේ. මගේ එම ඉඩමට මායිම්ම තියෙන අනිත් ඉඩම්වල ගොඩනැගිලි ඉදි කරනවා. මට තියෙන ගැටලුව තමයි ඒ පිළිබඳව කිසිදු පියවරක් ගන්න නැති එක. කියන්නේ අයට පියවරක් ගන්න නැතුව අනිත් අයට පියවරක් ගන්න නැති අය කියන එක වගේ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. කොහොම හරි ජනාධිපතිතුමත් මේ ගැන ඊයේ සිහිපත් කරා. යොඹුවල් තැන්නේ ජනපති ජනහමුව පැවැත්වුණා. ජනතාවගේ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ලබා දුන්නා. අපි බලමු ජනාධිපතිතුමා මොනවද කිව්වේ කියලා. දැන් අපි මේ ගමට එනකොට අමාත්‍යාංශවල ලේකම්වරු ඔක්කොම එනවා. දැන් මේ වගේ දුෂ්කර ගම්මානයකට එන්න අවස්ථාවක් සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට ලැබෙන්නෙත් නැහැ, ලේකම්වරුන්ට ලැබෙන්නෙත් නැහැ. නමුත් අපි මේ එන්නේ විශේෂයෙන්ම යටිතල පහසුකම් වැඩි වුණාම, පාරවල් වැඩි වුණාම ඒ අයට ජීවිකාව ගෙනියන්නට පුළුවන් ඒගොල්ලන්ගේ අවස්ථාවන් වැඩි වෙනවා. වගා කරන එළවලු වෙළඳ පොළට ගෙනියන්නට පුළුවන්. රජයක් හැටියට අපි කළ යුත්තේ එයයි. යටිතල පහසුකම් ටික හදලා දෙන්නට ඕනේ. දැන් තමුන්නාන්සලා දන්නෝනේ මම එනවයි කිව්වමත් පාර හැදෙනවා. ඒක කොච්චර ලොකු දෙයක්ද? ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. දැන් හුඟක් අය අපිට බයිනවා පරිසරය නාස්ති කරනවා කියලා. අපි ආදරේ පරිසරයට. මම කවදාකවත්
පරිසරය විනාශ කළා නෑ. මම විශේෂයෙන්ම පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. දැන් බලන්න කොළඹ යුද්ධයෙන් පස්සේ කුණු පිරීලා කොන්ක්‍රීට් වනාන්තරයක් විනාශ වෙලා තිබුණේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ හරිත නගරයක් බවට මම පරිවර්තනය. ගස් විතරක් නෙවෙයි ගස් විශාල ප්‍රමාණයක් ඉන්දුවා. උද්‍යාන හැදුවා. තෙත් බිම් ආරක්ෂා කරා. ජලාශය හැදුවා මේ කොළඹ නගරේ. දැන් මම මේ පරිසරය ආරක්ෂා කරන පරිසරය සංවර්ධනය කරපු කෙනාට තමයි බනින්නේ. හැබැයි මම නම් දැකලා නැහැ ওই බනින අය කිසිම ව්‍යාපෘතියක් කළා තියෙනවා පරිසරය හා සම්බන්ධ. කිසි දෙයක් කළා නැහැ. සංවිධානත් ඉන්නවා. අර විහාර මහාදේවි උද්‍යානය මගේ ඒ කාලේ අපි ඒක හොඳට හැදුවා. ඔකත් විනාශ වෙලා තිබුණේ. අපි ඒක ගස් ඉඳලා අවිදින්න හදලා පස්සන්ට හැදුවා උද්‍යානයක් හැටින්. නගරයේ මැද තියෙන. දැන් ඊයේ ඒකේ විශාල අර බිල් බෝඩ් එකක් ගහලා රූප වර්ගයක් ඇඳලා එහෙම නෙවෙයි පරිසරය ආරක්ෂා කරන එකෙන් පරිසරය විනාශ වෙන්නේ. මම කොළඹ හැමතැනම පෝස්ටර් ගහිලා නැවැත්තුවා. බිල් බෝඩ් ගහිලා නැවැත්තුවා. මම එක ගැන අවබෝධයක් තියෙන ප්‍රායෝගිකව කළා පෙන්නපු එක. මම දන්නවා හොඳට පරිසරය. ඒ වගේම අපි ගමක පාරක් අවශ්‍ය නම් පාර හදලා දෙන්නට ඕන. එහෙම නැත්නම් ගමේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? දැන් මම ඉන ගමන් මේ දිගටම මහ ජනතාව එක්ක කතා කරා. එයා ඉතා දුෂ්කරයි. ගොල්ලන්ගේ ළමයින්ට පාසලට එන්න විදියක් නැහැ. නමුත් අපි කොළඹ හරි කොහේ හරි ඉඳගෙන පරිසරය ගැන කතා කරාට වැඩක් නැහැනේ. ජනතාව අපි ජීවත් කරවන්න නැතුව වන රක්ෂණය තියෙනවා, වන ජීවී තියෙනවා, පරිසරය තියෙනවා, අමාත්‍යාංශ තියෙනවා. මේ හැම අමාත්‍යාංශයක්ම තියෙන්නේ ජනතාව ජීවත් කිරීම පිණිස මිස ජනතාවට කරදර කරන්න නෙවෙයි. දැන් වැරදි වැඩ කරනවා නම් ඒක නවත්තන්නට ඕන. හරි. කැලේ අපි ආරක්ෂා කරගන්නට ඕන. පරිසරය ආරක්ෂා කරගන්නට ඕන. නමුත් ජනතාවත් ජීවත් වෙන්නට ඕන. ජනතාවත් ජීවත් වෙන්න ඕනේ පරිසරයත් ආරක්ෂා කරගන්න ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ජනතාවට යුතුයකමක් තියෙනවා පරිසරය ආරක්ෂා කරගන්නමින් Tamanගේ එදිනෙදා කටයුතු සිද්ධ කරගන්න එක. ඔය පරිසරය ගැන බොහෝ අය වැඩියෙන් කතා කරන අය වැඩියෙන්ම ගස් කපලා Tamanගේ ගෙයි වැඩ කටයුතු ටික කරලා තියෙන්නේ ඒ අය තමයි. ඉතින් එහෙමත් නැතුව අපිට ඉන්න පුළුවන් නම් දැන් ඕන තරම් કૃතිම දේවල් තියෙනවා අපිට පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේ විකල්ප වලට යනවා නම් ඒකත් හොඳ යෝජනාවක් බවට පත් වේ. මේ අතර පරිසරය ගැන කතා කරද්දී අපිට ජාතික නාමල් වෙන ගැන අමතක කරන්න බෑ. ජාතික නාමල් වෙන නිර්මාතෘ වනවාසී රාහුල අපේ හාමුදුරුවන්ගේ කතාවක් අද තියෙනවා ලංකාදීපයේ සහ සියලු පුවත්පත් වාර්තා කරනවා. විශේෂ හේතුවක් තියෙනවා. සංවත්සරය සමරන්න නියමිතයි. ඉතින් මම අහස උසට පැතිපිලිම නොහැදුවාට ඔක්සිජන් වනාන්තරයක් රැකලා දුන්න කියලා මේ විදිහට උන්වහන්සේ සඳහන් කරනවා. අද මේ සම්බන්ධයෙන් ලංකාදීපයේ තමයි තොරතුරු අරගෙන එන්නේ. මේ අපේ හාමුදුරුවෝ කියනවා මම නාමල්ලු වෙනට ඇවිත් මුලින්ම වාඩි වුණේ මහා පිඹුරුගේ ඇඟ උඩ. මම ඇවිදගෙන ඇවිත් මහන්සියට නාමල්ලු වෙනේ ගල් පාත්‍රයේ උඩ වාඩි වුණා. මට නිකන් රබර් මෙට්ටයක් උඩ වාඩි වුණා වගේ සද්දයක් ඇහුණා. ඒකම සතෙක් හුස්ම ගන්න සද්දයකුත් ආවා. මට ටිකක් සැකහිතල එතනින් නැගිටලා බලනකොට පිමුරෙක් කියලා උන්වහන්සේ කියනවා. ඉතින් ඇත්ත කතාව ඒක තමයි. උන්වහන්සේ මේක බොහෝ තැන්වල අපිත් එක්ක සම්බන්ධ වෙලා ස්වාධීන රූපවාහිනියේ විශේෂ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා කියලා තියෙනවා. මට ඕන වෙලාවක දැන් ගහක් යට වුණත් මැරෙන්න පුළුවන්. මට දීපල නැහැ. බැංකු පොත් ගැන හිතෙන් මෙරි දුක් විඳින්න ඕනේ නැහැ. මට දැන් ඕන වෙලාවක ගමන් මල්ලයි කුඩේ අරන් නිදහසේ එළියට බහින්න පුළුවන් කියන කාරණේ උන්වහන්සේ සඳහන් කරනවා. මේ ජාතික නාමල්ලු වෙනේ විශේෂ අවස්ථා කිහිපයක් සිද්ධීන් කිහිපයක් මම ඔබට කියන්න මේ විදිහට අද ඒ සම්බන්ධයෙන් ජාතික නාමල්ලු වෙනේ සුවිශේෂී සිදුවීම් 1991 මාර්තු 28 වෙනිදා වනවාසී රාහුල හාමුදුරුවෝ නාමල්ලු වෙනට එන්නේ මොරගහක් උඩ පැලක් හදාගෙන වැඩ සිටමින් තමයි මේ විදිහට එන්නේ. ඒ වගේම 92 ජනවාරි රාහුල හාමුදුරුවෝ දැව හොරු හා ඇතම් ගම්වාසීන්ගේ මරණ තර්ජන වලට ලක් වෙනවා. ඒ වගේම 92 96 කියන කාලයේදී මාධ්‍ය විසින් නාමල්ලු වෙන පිළිබඳව අපිත් එතන හිටියා සුවිශේෂී තොරතුරු හෙළි කරන්න මේ විදිහට ආරම්භ කරනවා. 2003 අප්‍රේල් 19 වෙනිදා උයන සංරක්ෂණ වනාන්තරයක් විදිහට ගැසට් කරනවා. 2004ට ගියාම නාමල්ලු වෙන බාරකාර රාහුල හාමුදුරන්ට පරිසරයේ සුරකීම වෙනුවෙන් ජනාධිපති සම්මානයේ පිරිනමන 2004. ඒ වගේම 2006 ජාතික නාමල්ලු වෙන පිළිබඳව මුද්දරයක් නිකුත් කරනවා. 2010 එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උපදෙස් මත නාමල්ලු වෙන ඇතුළත ඇවිදින මන්තිරු සකස් කරනවා. 2018
ජාතික නාමාලු වන රෝස තිරවාන් නිධිය සංරක්ෂණය හා පරිපාලනමය මාධ්‍යම සංස්කෘතික අරමුදලට බාර ගන්නවා. මේ ආදී වශයෙන් ඇවිල්ලා 2021 මාර්තු 28 වෙනිදාට ඒ කියන්නේ මේ මාසේ 28 වෙනිදාට තව දවස් 6යි ජාතික නාමල්ලු වෙන සංරක්ෂණය කරලා අවුරුදු 30ක් සම්පූර්ණ වෙනවා. මේ නිමිත්තෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන්න නියමිතයි. ස්වාධීන රූපවාහිනිය 7 වෙනි පැයටත් උන්වහන්සේ වැඩම කරනවා මේ ගැන කතා කරන්න. ඒ සම්බන්ධයෙන් අපි ඔබට බලාපොරොත්තුවක් දෙන ගමන් පරිසරය ගැන තවදුරටත් කතා කරන්න ලෑසි. ජාතික පරිසර පනත අලුත් කරන්න සූදානම් කියලා අද යනුව මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. මව්බිම් පත්තරයක් බලමු මොකද්ද මේ වෙන්නේ කියලා. ජාතික පරිසර පනත සංශෝධනය කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශය අවධානය යොමු වෙලා තියෙනවා. වසර 20කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක් නොකළ ජාතික පරිසර පනත සංශෝධනය කරලා ඒ ශක්තිමත් කරලා නෛතික බලයක් ලබා දෙන්න අලුත් වගන්ති 42ක් එකතු කරන්න නියමිතයි කියලා මහින්ද අමරවීර මහත්තයා කියලා තියෙනවා. ඉතා හොඳ යෝජනාවක් විදිහටයි පරිසරය රැක ගන්න ඕනි. අපිට පරිසරයෙන් හුස්ම ගන්න ඕනි. පරිසරයෙන් හින්දා ගහකොළ හින්දා තමයි අපි හුස්ම ගන්න කියන කාරණය මතක් වෙන ඕන කෙනෙකුට පරිසරය ආරක්ෂා කරගන්නවා කියන එක 아무තු දෙයක් නෙමෙයි. ඉතින් පොඩි කාලේ ඉඳලා උගන්වන්න ඕනි දේවල්, දරුවන්ගේ හිතවලට දාන්න ඕනි දේවල් ලොකු වෙලා සමහරට දේශපාලනය කරනකොට තමයි සමහරුන්ට පරිසරය ගැන මතක් වෙන්නේ. ඉතින් ඒක තමයි කනගාටුවට කාරණය. මේ අතරේ ඔය කැලෑවල හැංගිලා ඉඳලා එක එක වැඩ කරපු අය ගැන අපිට පහුගිය කාලේ වාර්තා කරන්න සිද්ධ වුණා. අද වාර්තා කරනවා අරුණ පුවත්පත සහරාන්ගේ කාන්තාංශයේ 11ක් අතුරුදහන් කියලා කියන්නේ 17ක්ම මරාගෙන මැරණායි කියලාත් වාර්තා කරනවා. මොහොමඩ් සහරාන් යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ කණ්ඩායමේ කාන්තාංශයට අයත් 26 දෙනෙකු ආගම් වෙනුවෙන් මිය දෙන්නට පුහුණුව ලබා දීලා තියෙනවා කියලා විමර්ශනවලදී තොරතුරු වාර්තා වෙනවා. නජිත් මේ කතාව මෙහෙම නෙමෙයි කලින් මේ කියලා තිබුණේ 15යි ඉන්න මෙතන 15 දෙනාම එක්ක මිය ගිහිල්ලා තියෙනවා කීප දෙනෙක් අනිත් අය අතරංගුවටපත් වෙලා කියලා තියෙනවා කියලා. නමුත් දැන් කතාව වෙනස් වෙලා තියෙනවා. ඒ අනුව අරුණ වාර්තා කරනවා සහරාන්ගේ කාන්තාංශයේ 11ක් අතුරුදහන් කියලා මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ 17 දෙනා මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා ලබා දීලා තියෙනවා. බයියත් කරලා තියෙනවා කියලාත් කියලා තියෙනවා. මේ කාන්තාංශයේ 26 දෙනාගෙන් නැතමුන් සහරාන්ගේ දේශන එකකට දෙකකට සහභාගී වුවන් ඇතැම් කාන්තාවන් දේශන 5ටම සම්බන්ධ වෙලා තියෙනවා කියලාත් මේ විදිහට වාර්තා කරනවා. භයානක කාරණයක් අපි මේ අන්තවාදය ගැන කතා කරද්දී බලමු මේ විමර්ශන මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. හොඳ සමීර, තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තා මේ හැම දෙයක් ගැනම කතා කරන්න ඕනේ. ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. එකතුනේ සතියක පත්තර බෙන්තුවත් එක්ක අපි පත්තර බලමින් හිටියේ සහරාන් සම්බන්ධයෙන් අද දවසේ ජාතික පුවත්පත් බොහෝ තොරතුරු වාර්තා කරනවා. ඔය අතර අපි දැක්ක නලින් බණ්ඩාර මහත්මයා කිසියම් ආකාරයක ප්‍රකාශයක් සිදු කළ තිබා. ඒ සම්බන්ධයෙන් මේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂතුමා CIDට ගිහිල්ලා තියෙනවා. ඉතින් නලින් බණ්ඩාර මහත්මයාත් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීලා තියෙනවා. එතුමන් ඊයේ 19 වෙනිදා මේ රහස් පොලිසියට පැමිණලා මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා දීලා තියෙන කියන කාරණාව අද සිලෝන් ටුඩේ පුවත්පත කියනවා. SIS director goes to CID against Nalin Bandara. Saharan never visited India, Malaysia. මේ සහරාන් කිසි දිනක ඉන්දියාවටවත් මැලේසියාවටවත් ගිහින් නැහැ කියලා තොරතුරුකුත් වාර්තා වෙනවා. තමිනා රාසික් මේ පුවත ලියන්නේ. අද ඒ ගැන අනිකුත් පුවත්පතත් වාර්තා කරලා තිබා. සමීර, ඒ අතර විශේෂයෙන් මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා මේ පිළිබඳව. ඔව්, මව්බිමත් අද මේ ගැන කියලා තියෙනවා. සිලෝන් ටුඩේ වාර්තා කරන කාරණේම තමයි නජිත් අද මේ විදිහට මව්බිමත් වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම වෙන කාරණයකට යනවා. අද දිවයින කියලා තියෙනවා නැගෙනහිර ක්‍රියාත්මක ඉස්ලාම් රිලිජ් ගැන බුද්ධ්‍යංශ අවධානය යොමු වෙලා තියෙනවා කියලා. අනේ දෙයියනේ මේවා පිපෙන්න නම් මතුවෙන්න නම් දෙන්න එපා කියන එක තමයි අපිට පෙර අත්දැකීම් එක කියන්න තියෙන්නේ. මේ ආකාරයෙන් අද තොරතුරු අරගෙන එනවා. නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාකාරීව පවත්වාගෙන අල්-කයිදා සහ තලේබාන් නැමැති ත්‍රස්වාදී සංවිධාන සමග සම්බන්ධකම් පැවැත් වූ බවට වාර්තා වූ ඉස්ලාම් රිලිජ් ඒජන්සි නැමැති සංවිධානය ගැන බුද්ධි සේවා විසින් මුල්වරට පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා. මේ සංවිධානයට රුපියල් කෝටි 24ක් ලැබිලා තියෙනවා කියලා විමර්ශනවලදී හෙළිවෙනවා. ඩුබායි, සෞදි, කටාර් රාජ්‍යවල විවිධ සංවිධාන මේ මුදල් ලබා දීලා තියෙනවා කියලාත් අද දිවයින වාර්තා කරලා තියෙනවා. ඇස්සුඩ යන කතාවක්. කෙසේ නමුත් ආරක්ෂක අංශය මේ ගැන විමසිල්ලෙන් ඉන්නේ දිවයින කියන විදිහට. ඔය අතර සන්ඩේ මෝනිං පුවත්පත කියනවා දැන් අපි දැක්ක පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පිළිබඳ විමර්ශනය කරන්න අමාත්‍ය මණ්ඩල
අනුකමිටුවක් පත් කළා. වාර්තාව ලබා දෙන්න තිබේ මාර්තු මාසේ 15 වෙනිදා. හැබැයි කල්ලෝනි කියලා එතුමන්ලා කල් ඉල්ලගත්තා. දැන් ඒ වාර්තාව මාර්තු 31 වෙනිදා නිකුත් කරනවා කියලා අද Sunday Morning පුවත්පත කියනවා. East Presidential Commission SOC recommendations ministerial Commission report on 31st කියලා තමයි වැඩිදුරටත් කියන්නේ. මේ වාර්තාව සයිපුද්ගල මේ කමිටුවේ වාර්තාව 31 වෙනිදා නිකුත් කරනවා කියලා අද Sunday Morning පුවත්පත කියනවා. මේ අතරේ අද වාර්තා කරනවා නජිත් අග්‍රාමාත්‍යතුමන්ගේ සංචාරය බංග්ලාදේශ සංචාරය පිළිබඳව තොරතුරු හැම පත්තරයකම අරගෙන එනවා. අද සිළුමිණ ප්‍රධාන ඡායාරූපය බවට පත්වෙන්නේත් එය මහින්ද අගමැති මහින්ද බංග්ලාදේශයේදී ඉහළම හරසර කියලා යනවා මේ ඡායාරූපය වාර්තා කළ තියෙන්නේ. ෂේක් හෂීනා අග්‍රාමාත්‍යතුමිය හමු මොහොත. ඉතින් මේ සමගින් අපේ මැති ඇමතිවරු සහ නිලධාරීන් මණ්ඩලයක්ම ගියා. ඔවුන් මේ අපේ රටට බංග්ලාදේශයෙන් ගන්න තියෙන හොඳ දේවල් බොහෝමයක් සම්බන්ධයෙන් කතා බහ කරන්න යෙදුණා. අපිට ඒ ගැන ඉදිරියේදී ඔබට කියන්න හැකියාව ලැබෙයි. විශේෂයෙන්ම මේ සංචාරයේ වැදගත්කම් පිළිබඳව අද තවත් තොරතුරු වාර්තා වෙනවා. ඔව් සමීර, විශේෂයෙන් බංග්ලාදේශය ගැන සඳහන් කරනකොට අපේ රටේ බොහෝ පිරිසක් බංග්ලාදේශයේ ඇඟලුම් කමහල් හිමිකරුවන් විදිහට කටයුතු කරනවා. අපේ රටේ පිරිසක් තමයි බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා ව්‍යාප්ත කරන්න කටයුතු කළේ. බොහෝ පිරිසක් දැන් සේවයෙන් නිරත වෙලා ඉන්නවා බංග්ලාදේශයේ. ඉතින් මේ සම්බන්ධකම් එක අගමැතිතුමන් බංග්ලාදේශයට යන්නේ PM warmly welcomed in Dhaka කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත කියනවා. අගමැතිතුමන්ව උණුසුම් ආකාරයෙන් පිළිගත්තා කියලා අග්‍රාමාත්‍යතුමිය ෂේක් හසීනා මහත්මිය පිළිගන්න අවස්ථාවේ ඡායාරූපයක් එක්ක අද සිලෝන් ටුඩේ ওই විදිහට වාර්තා කරනවා. ඒ අතරදී Sunday Observer පුවත්පත මේ ගැන කියනවා. MOU signed, PM Rajapaksa holds talks with Hasina මේ අග්‍රාමාත්‍යතුමිය එක්ක දීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා කියලා. ඒ වගේම අවබෝධතා ගෙවිසුම් කිහිපයකටත් මෙහිදී අත්සන් තැබුවා කියලා අද Sunday Observer පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. මේ අතරේ ජිනීවා මානව හිමිකම් ගැන කතා කරද්දී මෙහි ඡන්දය පැවැත්වෙනවා. හෙට තමයි මේ ඡන්ද විමසීම තියෙන්නේ කියලා අද තොරතුරු සියලු පුවත්පත් කියද්දී මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමතුමා දිනේෂ් ගුණවර්ධන මහත්තයා කියනවා අද වාර්තා කරනවා මව්බිම ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා ඡන්දය හෙට අපට එරෙහි චෝදනා දේශපාලනිකයි කියලයි එතුමා සඳහන් කරලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් මේ ආකාරයෙන් ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍යව නෙමෙයි, මේවා අසත්‍යව, මේවා දේශපාලනික කාරණා කියලායි දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කියන්නේ. ලංකාවට එරෙහිව රටවල් කිහිපයක් ඉදිරිපත් කරලා තියෙන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වෙනි සැසිවාරයේ පැවැත්වෙන ජිනීවා ඡන්ද විමසීම හෙට පැවැත්වෙනවා. කෙසේ නමුත් මේ සියලු කරුණු මොන විදිහටද ලංකාවට මේවා මේ සත්‍ය කාරණා නෙමෙයි අව්‍යාජ කාරණා. ඉතින් මේවා චෝදනා විදිහට ඉදිරිපත් කරන්නේ මොන විදිහටද, ඇයි එහෙම කරන්නේ? මේ සියල්ලක්ම විදේශ කටයුතු ඇමතුමා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජිනීවා මේ සමුළුව ආමන්ත්‍රණය කරමින් සඳහන් කළා. මේ චෝදනාවල සත්‍ය අසත්‍යභාවය සියලු දේවල් මෙහි තිබෙන්නේ අසත්‍ය 100%ක්ම ගැබ් වෙලා කියන කාරණේ තමයි දිනේෂ් ගුණවර්ධන මහත්තයා එහිදී කිව්වේ. ඉතින් මේකත් එක්ක බලමු රටවල් මොන වගේද සහයෝගය ලබා දෙන්නේ කියලා අපේ රටට. ඒ ගැන අද ඉන්දියාව ගැන අජිත් විශේෂයෙන් වාර්තාව කරනවා. අද සිලෝන් ටුඩේ පුවත්පතේ ගැන කියනවා හෙට රාත්‍රී 8:30ට ශ්‍රී ලංකා වේලාවෙන් ඡන්ද විමසීම පැවැත්වෙන්නේ. ඉන්දියාවේ ගමන් මඟ කොයි ආකාරයෙන්ද වෙන්නේ? සිලෝන් ටුඩේ පුවත්පත කියනවා UNHRC vote on Monday which way will India swing? මේ ඉන්දියාව කොයි පැත්තට ගමන් කරයිද කියලා සුලෝචනා රාමයියා මෝහන් ලියන පුවත. දැන් මේ වෙනකොට අපි දන්නවා ලැබෙන තොරතුරු අනුව රටවල් 20ක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දෙන්න නියමිත වෙනවා. පාකිස්තානය, චීනය, රුසියාව, පිලිපීනය, ඒ වගේම ආසියාකරයේ අපේ හිතවාදී හිතමිත්‍ර රටවල් නේපාලය, බංග්ලාදේශය මේ හැම රටක්ම අපේ රටට පක්ෂව ඡන්දය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. හැබැයි මේ තත්ත්වය හරියටම හෙට රෑ 8:30 වෙනකොට තමයි අපිට දැනගන්න දැකගන්න හැකියාව තියෙන්නේ. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති එක්ක හිටියොත් අපි සූදානම් ඔබට ඒ ගැන කියන්න. මේ අතරේ අපි යනවා අරුණ පත්තරයට. අරුණ වාර්තා කරනවා පළාත් සභාවට වෙන පළාත් සභාව එනවනම් දැන් ළඟ එනවා කියලා කියනවා. ඉතින් එතෙන්දී වෙන අලුත් විප්ලවයක් පිළිබඳවයි මේ කියන්නේ. පළාත් සභා මැතිවරණයට ශ්‍රීලංක ජාතික නිදහස් පෙරමුණ පොහොට්ටුවෙන් ගැලවිලා තනියම පිටියට එන ලකුණු කියලයි සතිය ගාරුණ මේ විදිහට වාර්තා කරන්නේ. ඉතින් මේක අලුත් පෙරලියක් බවට පත්වේ දේශපාලන ආරංචි මාර්ග කියන විදිහට අපි බලමු මොන විදිහටද ජනතා මනාපය ලැබෙන්නේ කියලා. මේ වගේ කාරණාවලට අපිට එහිදී බලා ගන්න හැකියාව ලැබේ. හොඳයි සමීර, අපි සූදානම් මේ ප්‍රවෘත්තිත් එක්කම අපි ටැබ්ලොයිඩ් පුවත්පත් වලට අවධානය යොමු කරන්න ඕනේ. අද දවසේ කුමාර ත්‍රිමාදුර මහත්මයා සම්බන්ධයෙන් එතුමන්ගේ විශේෂ සම්දිස්ථානයක් පිළිබඳව ටැබ්ලොයිඩ් පුවත්පත් කිහිපයකම වාර්තා කරලා තිබ්බා. අපි තෝරගන්නේ අද දවසේ රසඳුන අතිරේකය. රසඳුනත් ඒ ගැන කියනවා.
රසඳුනේ මේ ඉන්න කුමාර තිරිමාදුර කාටවත් අමතක නැති චරිතයක්. ඔහු ප්‍රහසනයේ නම් ප්‍රහසනයේ වගේම වෙනත් චරිතවලදී ඒ චරිතයට සැබෑ සාධාරණ ඉෂ්ට කරන ජනප්‍රිය හිතාදර තාමත් දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔටුනු නොපලං කුමාරයා අභිෂේක ලබන දවස කුමාර තිරිමාදුර රංගන ශිල්පියාගේ කලාදිවියට වසර 35ක් සපිරීම නිමිත්තෙන් මේ උත්සවය නජිත් නම් කළ තියෙන ඔටුනු නොපලං කුමාරයාගේ දැනුණු සිනමා පෙළහර කියලා. ඉතින් හරි ලස්සන උත්සවයක් බවට පත් වෙයි මේ උත්සවයේ සැමරෝම උත්සවය. අපි සුබ පතනවා ඔහුට අපේ කලාව වෙනුවෙන් තව තවත් දැවැන්ත මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරන්න හැකියාව ලැබෙන්න කියලා. දැන් මේ දවස්වල වැඩිම කතා වෙනවා සමීර ක්‍රිකට් ගැන, අපේ ලෙජන්ඩ්ස්ලා ගැන ගොඩක් අය කතා වෙනවා. ඔය අතරේ ඉන්දියාව පැත්තෙන් අහන්න ලැබෙන දෙයක් තමයි ජස්ප්‍රීත් බුම්රා විවාහ වෙලා තියෙනෙත් එසේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයි ක්‍රීඩා නිවේදිකාවක් එක්ක. ක්‍රීඩා නිවේදිකාව සමග බුම්රා විවාහ වෙයි කියලා අද දවසේ මේ විදිහට ලියනවා. විශේෂම අරුණ පුවත්පතේ පිනිපලස අතිරේකය මේ ගැන කියන්නේ ක්‍රීඩා නිවේදිකාව සමග බුම්රා විවාහ වෙයි. ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛ පිළි ක්‍රීඩකයෙකු වන ජස්ප්‍රීත් බුම්රා පසුගිය සඳුදාසේ ජීවිතයේ තවත් කඩමයකට ප්‍රවේශ වුණා. ඒ ඔහුගේ විවාහය බුම්රා විවාහ වූයේ ජනප්‍රිය ක්‍රීඩා විස්තර ප්‍රචාරකවරියක වන සංජානා ගණේෂන් සමගයි කියලා මේ ඡායාරූපත් එක්ක බොහොම ලස්සනට විවාහ මංගල උත්සවයේ ඡායාරූපත් එක්ක අද පිනිපලස ඔය විදිහට ගැන කියනවා. ඒ අතරේ අමීර් ඛාන්, අපි දන්නවා අමීර් ඛාන් ඉන්දිය බොලිවුඩ් සිනමාවේ සුපිරි චරිතයක්. අමීර් ඛාන්ගේ වයස කීයක් විතරද සමීර? වයස නම් මට හරියට මතක නැහැ කිව්වා ළඟදී. අමීර් ඛාන්ගේ 56 වෙනි ජන්මදිනය සැමරුවා කියලා මේ තොරතුරු කියනවා පිනිපලස අතිරේකයේ. අමීර්ට 56යි. දශක කිහිපයක්ම බොලිවුඩ් සිනමාවේ රැඳී සිටින තරුවක් වෙන අමීර් ඛාන්ව අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම දක්ෂතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදිහට හඳුන්වනවා. මාර්තු 14 වෙනිදාට හෙදිලා තිබුණා අමීර්ගේ 56 වෙනි උපන්දිනය. ඒ විශේෂයෙන්ම ඔහු ඒ උපන්දිනය සැමරුවේ චීනයේ ඉඳන් කියලා චීන තානාපති කාර්යාලයේදී තමයි මේ උපන්දිනය සැමරුවේ කියලා සඳහන් වෙනවා. 65 මාර්තු 14 වෙනිදා තමයි අමීර් ඛාන් උපත ලැබලා තියෙන්නේ. අඩට වැඩි මල්නේ. සෑහෙන්න වැඩි. අපි කාටුන් බලමු. මෙන්න අපි දිවයිනේ පළවෙනි කාටුන් එක තෝරගන්නවා. අද මේ විදිහට ප්‍රධාන කාටුනේ ඇඳලා තියෙනවා. හරි ලස්සනයි. මෙතන පණිවිඩයක් තියෙනවා. බලන්න එක පැත්තක ඉන්නේ දකුණු අත පැත්තේ බන්දුල ගුණවර්ධන මහත්තයා. සහල් කියන ගෝණියේ ඉන්නවා. ඒගෙම බඩුමිල කියන ගෝණියේ ඉන්නේ අනේ සාමාන්‍ය අපි වගේ අහිංසක මිනිස්සු. මෙතන එහා පැත්තේ ඉන්නේ කළුකොඩ මුදලාලි. මේ දෙකම පාලනය කරන්නේ ගෝණි දෙකම පාලනය කරන්නේ සහල් බඩුමිල. හැමදේම පාලනය කරන්නේ කවුරු කොහොම මොනවා කිව්වත් කවුරු ගැසට් ගැහුවත් සිංහයෝ වගේ පාලනය කරන්නේ කළුකඩ මුදලාලි තමයි, ව්‍යාපාරිකයෝ තමයි කියලයි මේ කාටුනෙන් කියන්නේ. මේ සතිය ගාරුණ පුවත්පතේ කාටුනේ බලන්න හසන්ත විජේනායක අඳින්නේ මේ ඉන්නේ කවුද වේගෙන් දුවන කෙනෙක් ඉන්නේ මේ ඩඩ්ලි සිරිසේන මහත්තයා වගේ කෙනෙක්ද බලන්න ඉන්නේ. එතුමා දුවනවා මේ වී ගෝණියකුත් උස්සගෙන වී ගෝණිය එල්ලිලා පස්සෙන් එන්නේ කවුද? මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතුමා වගේ එතුමටත් ඉතින් මේ හාල් මුදලාලියගෙන් බේරෙන්න බැරි වගේ. සහල් මිලදී ගැනීමේ තරගය 2021 කියලා නම් කරලා තියෙනවා. තරගයට දුවන්නේ මේ සිරිසේන මහත්තයා. එතුමාගේ පස්සෙන් එල්ලිලා මහින්දානන්ද මහත්තයා යනවා වගේ අපිට පේන. හුරේර කාටුන් එක හසන්ත විජේනායක දේශපාලඥයෙක් ඇවිල්ලා කියනවා මේ විදිහට නිල නිවාස දෙක පාවිච්චි කරන ඇමතිවරු ඉන්නවලු බං. පාස්පෝර්ට් දෙක පාවිච්චි කරන ඇමතිවරු නැද්ද සර් කියලා ඔන්න අහලා තියෙනවා. හොඳයි අපි සමීර කවියක් තෝරගන්නවා අද දවසේ මේ කාටුන් අවසන් කරන්න. දිවයින පුවත්පතේ හිටිවනය කවිය කැලෑ කපන එක ගැන තොරතුරු එමටයි බොලේ සීනි බදු කෙලියත් සටකපටයි. බොහෝ චෝදනා බලධරයන් වෙතටයි වැලේ වැල් නැත්තේ පොදු ජන බත් පතටයි. කැලෑ කපන එක ගැන තොරතුරු එමටයි බොලේ සීනි බදු කෙලියත් සටකපටයි. බොහෝ චෝදනා බලධරයන් වෙතටයි වැලේ වැල් නැත්තේ පොදු ජන බත් පතටයි කියලා අනුරාධ හිරිපිටියගේ හිටවනේ කවිය ওই විදියට ලියනවා. පොදු ජන බත්පත සරුසාර වෙන හෙට දවසක් උදා වෙන්නට කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි අදට සමු ගන්නවා. ඔබට ජයග්‍රාහී සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.